හොඳයි. අද දවසේ අපි දෙවියන් වහන්සේගේ වචනයට අපි ඇතුල් වෙන්න යනවා. දෙවියන් වහන්සේගේ වචනේ බලන්න යනවා. ඔයගොල්ලන්ගේ බයිබලයේ ඔයගොල්ලන් සූදානම් කරගන්න. දේව වචනය ඔයගොල්ලෝ මේ වෙලාවේ සටහන් කරගන්න. හාලෙලූයා. හාලෙලූයා. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. හොඳයි. අපි ස්වාමීන් වහන්සේගේ වචනයට අපි යන්න යනවා. මම අද දවසේ ඔයගලන්ට උගන්වනවා නිර්දෝෂ කිරීම ගැන. හාලෙලූයා. මොකද්ද මාතෘකාව? නිර්දෝෂ කිරීම. හයිය කියන්නේ මොකද්ද? නිර්දෝෂ කිරීම. නිර්දෝෂ කිරීම. දන්නවද? මේ නිර්දෝෂ කිරීම කියන එක මේක හරි වැදගත් දෙයක්. මොකද ගොඩක් මනුෂ්‍යයන් ජීවත් වෙන්නේ තමන් වරදකාරයෙක් කියන මානසිකත්වයේ. මොන මානසිකත්වයෙන්ද? හයි කියන මොන මානසිකත්වයෙන්ද? වරදකාරීත්වයේ. දන්නවද? තමන් වරදකාරයෙක් කියන මානසිකත්වයේ තිබීම ඒක හරියට නිකන් කොඩිවිනියක් වගේ. මොකක් වගේද? කොඩිවිනිය. අතන ක්‍රිස්තියානියට කොඩිවිනියක් කරා කියලා කිතුනුවට බලපාන්නේ නැහැ. ඕගොල්ලෝ කොඩිවින කළා නතර කරන්න පුළුවන්ද? කියන්නකෝ. පුළුවන්ද? බැහැ. කවදාවත් ඕගොල්ලන් කොඩිවිනයක් කළා නතර කරන්න බෑ. හැබැයි බයිබලයේ හොෂේ 4:6 කියනවා වගේ මගේ සෙනග දුක් විඳින්නේ පොඩි වෙලා ඉන්නේ එක තැනකට වෙලා ඉන්නේ දැනගැන්ම එපා කරපු නිසා. ඒක නිසා ඕගොල්ලෝ හැම වෙලාවෙම හිතන්න ඕගොල්ලෝ මම නිර්දෝෂී කෙනෙක් කියලා. දන්නවද සමහරක් වෙලාවට මිනිස්සු කැමති මිනිස්සු ඉදිරියේ නිදොස් විදියට ඉන්න දෙවියන් වහන්සේගේ ඉදිරියේ ඒගොල්ලෝ හිතන්නේ තමන් නිර්දෝෂී කෙනෙක් කියලා. දැන් මේ මොකද්ද මේ නිර්දෝෂීකම කියලා කියන්නේ? දැන් අපි මෙහෙම හිතමු. අපි කිතුනුවෝ දෙන්නෙක් ගත්තොත් හරිද? කිතුනුවෝ දෙන්නෙක් ගත්තොත් නැත්තම් කිතුනුවෝ නොවන අය ගත්තොත් මේ අයව ගත්තොත් එහෙම ඒ අය නිතරම හිතන දෙයක් තමයි මනුෂ්‍යයන් දෙන්නෙක් ගත්තොත් අපි කිතුනුවෝ කියන එක පැත්තකට දාමුකෝ. යම් මනුෂ්‍යයෝ දෙන්නෙක් ගත්තොත් ඒ මනුෂ්‍යයෝ දෙන්නගෙම මනසේ තියෙන කාරණයක් තමයි එක්කෙනෙක් හිතනවා තමාට වැරදුනේ තමාගේ පාපේ නිසා කියලා. තේරුණාද? අනිත් කෙනා හිතනවා තමාට වැරදුනේ තමාගේ දැනගැන්ම නැතිකම නිසා කියලා. දන්නවද? මිනිස්සුගේ කටින් ඒව එළියට එන අවස්ථාවල් තියෙනවා. කොයි වගේ අවස්ථාවල්ද? මට උත්තර දෙන්න කොයි වගේ අවස්ථාවල්ද එහෙම වෙන්නේ? කොයි වගේ අවස්ථාවද? මාෂානි කියන්න. කොයි වගේ අවස්ථාවද? මොකක් හරි වෙලා අම්බානයකට කේන්ති ගියාම මගේ පණුනේ. එහෙම කියන්නේ නැද්ද? කාලකන්ණි මම. ඇයි එහෙම කියන්නේ? ඔබට දන්නවද? ඒ මිනිස්සු හිතන දෙයක් තමයි මගේ පාපය නිසායි මගේ දෝෂය නිසායි මෙහෙම වෙන්නේ. හාලෙලූයා. ඕගොල්ලන්ට දෝෂයක් නෑ දැන්. කියන්න මට දෝෂයක් නෑ. ඒවා හිමීට කියන්නේ. හයියෙන් කියන්න මට දෝෂයක් නෑ. හාලෙලූයා. මට දෝෂයක් නෑ. දෝෂයක් නෑ කියන්නේ නිර්දෝෂී. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ප්‍රකාශයට පත් කළා තියෙනවා නිදොස් කොට නිදහස් කියලා. දැන් මම මෙහෙම දෙයක් කියන්නම්. උසාවියක නඩු තීන්දුවක් දුන්නාම හරිද? උසාවියක නඩු තීන්දුවක් දෙනවා. ඒ නඩු තීන්දුවේදී කියනවා චලනි මෙහෙම. දැන් කන්නකො. මෙයා ඉන්නවා. මෙයා ඉඳලා දෙවියන් වහන්සේ කියනවා සමහර නඩුවකදී කියනවා චල යුෂ්මතා නිදහස් කියලා. මේ වරදවලින් යුෂ්මතා නිදහස්. හැබැයි උසාවියෙන් කියනවා යුෂ්මතා නිදොස් කොට මොනවා කියලාද? නිදොස් කොට නිදහස්. ඒ නිදොස් කොට නිදහස් කියන්නේ මොකක්ද? මෙයා කිසිම වැරද්දක් කළා නැහැ. මෙයා නිදොස් කෙනෙක්.
නිසා නිදහස්. හැබැයි සමහරක් අය ඉන්නවා වැරදි කරලා සාක්ෂි නැති නිසා නිදහස් කරනවා. ඉතින් නිදොස් කොට නිදහස් කියලා දෙවියන් වහන්සේ ඔයගලන්ට කියලා තියෙන්නේ. හාලෙලූයා. ඔයගොල්ලෝ දන්නවද ඉහළම උසාවියෙන් කියලා තියෙනවා ඔයගොල්ලෝ නිදොස් කොට නිදහස් කියලා. කවදාවත් ඔයගොල්ලෝ දිහා බලන්න එපා දෝෂයක් තියෙන කෙනෙක් ඇටියට. දැන් බලන්න අපි කියමුකෝ මොකක්ද නේ මට වගේ නම හැමතිස්සෙම අමතක වෙනවා. මොකක්ද ඒ නම? හසිනි. අසිනි කියනවා අනේ මේ දේ මට කරන්න බෑනේ. ඊට පස්සේ අසිනි අරයත් එක්ක කතා කරනවා. මොකක්ද එයාගේ නම? මොකක්ද මාෂානිගේ නම කියනවා මොකද? කියන්නකෝ. හර්ෂණී කියනවා මට මේ දේවල් කරන්න පුළුවන්. එතකොට හසිනි කියනවා අනේ ඉතින් මගේ හැටිනේ එක. ඔයගොල්ලෝ දන්නවද? මෙයා හිතන්නේ එයා තුල දෝෂයක් තියෙනවා කියලා. බලන්න සමහරක් මිනිස්සුත් එක්ක කතා කරද්දී ඒගොල්ලෝ කියන මට අර කරන්න බෑ. එයා ගැන හිතනවා අඩු තක්සේරුවේ එයා දෝෂයක් තියෙන කෙනෙක් කියන එක. ඒ කියන්නේ ලෙඩක් තියෙන කෙනෙක් කියලා. හැබැයි ක්‍රිස්තුස් වහන්සේ තුල අපි හැම කෙනෙක්ම ක්‍රිස්තුස් වහන්සේ අපිව නිදොස් කොට නිදහස් කළා තියෙනවා. හාලෙලූයා. ඒක තමයි බයිබලයේ කියන්නේ. මා බලවත් කරන ක්‍රිස්තුස් වහන්සේ තුල මට සියල්ල මොකද කියන්නේ සියල්ල කළ හැකිය. මේ බයිබල් පදේ හැමෝම දන්නවා මොකද ඒක ප්‍රයිවට් බස් වල බව ගහලා දිනවනේ. හරිද? මා බලවත් කරන ක්‍රිස්තුස් වහන්සේ තුල මට සියල්ල කළ හැක. හාලෙලූයා. ඒක නිසා හැම වෙලාවෙම නිදොස් නිර්දෝෂී මානසිකත්වයකින් ඔයගොල්ලෝ ඉන්න. කවුරු හරි ඔයගලන්ට කොත් මේ දේ වාට කරන්න පුළුවන්ද? අනේ ඉතින් මට බෑනේ. නේ? අනේ ඒක ඉතින් මන් දන්නේ නෑනේ. මම උත්සාහ කරන්නම්කෝ. පොඩ්ඩක් කල් යයිනේ. try එකක් දීලා බලන්න. එපා. ඔයගොල්ලෝ දන්නවද ජයග්‍රාහකගේ මානසිකත්වයේ කියන එක හරිම වැදගත් දෙයක්. ඒ ජයග්‍රාහකගේ මනස ඇති වෙන්නේ තමා නිර්දෝෂී කියලා මානසිකත්වයකින් හිටියොත් විතරයි. හාලෙලූයා. ලෝකයක් ඔබ වර්ධනපත් කරන්න පුළුවන්. ඔයා දුර්වලයි. ඔයාට බෑ. ඔයාට නෑ. ඔයාට හැකියාවක් නෑ. ඔයා උසයි. ඔයා මිටි. හැබැයි හොඳට මතක තියාගන්න ඔබ ක්‍රිස්තුස් වහන්සේ නිර්දෝෂී කෙනෙක්. ආමෙන්. ආමෙන්. හාලෙලූයා. අපි බයිබල් පදයට යන්න. තාක්ෂි කියවන්න රෝම පොතේ 5:1. අපේ මාතෘකාව නිර්දෝෂ කරලා අපිව නිර්දෝෂී කරලා තියන්නේ නිර්දෝෂ කරන ලදී. අපේ මාතෘකාව ඔබ නිර්දෝෂී කෙනෙක්. හාලෙලූයා. අපි කියමු රෝම 5:1. එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබ අපේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන දෙවියන් වහන්සේ හා සමග සමාදානයේ ඇතිව සිටිමු. අප පිහිටා සිටින්නේ ඇති බලන්න රෝම පොතේ 5:1. එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබ. දැන් බයිබලයේ වාර්තා කරනවා අපිව ඇදහිල්ල නිසා ධර්මිෂ්ඨ කරලා ඉවරයි. කවුද? ඕෂිතු වගේ බයිබලයේ දවසක් හම්බෙනවා. හරි. මට එක මේ හම්බෙලා තියෙන්නේ මම දවසක් දෙන්න. I can touch. එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබ අපේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන දෙවියන් වහන්සේ හා සමග සමාදානයේ ඇතිව සිටිමු. එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබ. දැන් මේ ධර්මිෂ්ඨ කරා කියන්නේ මොකක්ද මේ ධර්මිෂ්ඨ කරා කියලා කියන්නේ? ඔයගොල්ලෝ දන්නවද? මිනිස්සෙක්ව දෙවියන් වහන්සේ මවලා තියෙන්නේ ගොඩාක් හැකියාවන් එක්ක. ගොඩක් හැකියාවන් එක්ක. හිතන්න මේ ඉන්න ළමයි කිසි කෙනෙක් එක
දෙයකට විතරක් නෙමෙයි මේ අය දක්ෂ. හාලෙලූයා. හාලෙලූයා. මේ අයගේ දක්ෂතාවයන් ගොඩයි. දන්නවද? මෙයාට බෑ මෙයා තුල තියෙන එක දක්ෂතාවයක් කියලා විතරක් කියන්න. කවුරු හරි මෙයාට කියනවා ඔයාට පුළුවන්ද උඩ නැගලා මේ ලයිට් වයර් ටික යවන්න? අනේ මම ඒක දන්නේ නෑනේ. ඔයගොල්ලෝ දන්නවද? එයා තුල ඒ දක්ෂතාවය තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මෙයාට කියනවා කවුරු හරි ඔයා මේසන් හැන්ද අරගෙන විත්‍යක් අපරාධ කරන්න. ඔයගොල්ලෝ දන්නවද මේ ධර්මිෂ්ඨකම කියන එකේ වටිනාකම මේ පෙන්නන්නේ. මෙයා කියනවා අනේ ඕක ඉතින් බාස් මාමලානේ කරන්නේ. මේසන් බාස් මාමලානේ කරන්නේ. ඕක අපිට බෑ. දන්නවද නෑ? ඔයගොල්ලෝ දන්නවද දෙවියන් වහන්සේ කිසි මිනිහෙක්ව මවලා නෑ අඩු හැකියාවන් වලින්, දක්ෂතාවයන් වලින්. දෙවියන් වහන්සේ හැම මිනිහෙක් තුලම හැම දක්ෂතාවයකම තබලා තියෙනවා. හැබැයි කෙනෙකුට හිතෙන්නේ ඇයි මට බෑ. මට ඒ වැඩේට මම දක්ෂ නෑ. මම අරකට විතරයි දක්ෂ. මම දක්ෂ උයන්න විතරයි. මට රෙදි හොදන්න දන්නේ නෑ. ගියතු ගන්න දන්නේ නෑ. මට දන්නේ නෑ ගිය සමහරක් ඉන්නවා ගියස් කරන්න දන්නේ නෑ. ඔව්. ඔයගොල්ලෝ සමහරක් ගියස් කරාම මට මේ පෙන්නන්න වෙන්නේ නැත්තම් පෙන්නනවා. ඒගොල්ලෝ කවදාවත් බඩුවක් උස්සලා පැත්තකින් තියලා අස්කර අතු ගන්නෑ. දැන් හිතන්නකෝ මේ පුටුව කියලා. දැන් මේ පුටුව තියෙද්දි පුටුව වටේ කොස්ස ගෙනියනවා. පුටුව පොඩ්ඩ උස්සලා අතරින් තියලා එතන දූවිලි ටික අයින් කරලා එහෙම කරන්නේ නෑ. ඒක නිසා ඒක හොයන්න පුළුවන්. ගෙවල් වලට ගියාම බලන්න පුටු සැටි යටවල අර ඉස්සරහ ටික හොඳට තියෙයි. ඇතුලේ දූවිලි තියෙයි. ඔගොල්ලෝ දන්නවද? දෙවියන් වහන්සේ හැම මිනිහෙක් තුලම හැකියාවන්, දක්ෂතාවයන් හැම දෙයක්ම දෙවියන් වහන්සේ දාලා තියෙනවාමයි. ඒ මානසිකත්වය ඕගලන්ට එන්නේ ඕගොල්ලෝ නිර්දෝෂී කියන මනස ඕගොල්ලෝ තුල තිබුණොත් විතරයි. බලන්න ඕගොල්ලන්ගේ භෞතික දේවල් වල කරන්න ඕගොල්ලෝ මේ පොළවේ ජීවත් වෙන භෞතික දේවල් කරන්න ඕගොල්ලන්ගේ ආත්මික දැනගැන්ම කොච්චර වැදගත්ද කියලා. හාලෙලූයා. හාලෙලූයා. හිතන්න පොඩ්ඩක්. භෞතික දේවල් කරන්න ඕගොල්ලන්ගේ ව්‍යාපාරේ රැකියාවෙන් ඕගොල්ලන්ට දියුණු වෙන්න ඕගොල්ලන්ගේ ජීවිතේ සාර්ථක වෙන්න ආත්මික දැනගැන්ම කොච්චර වැදගත්ද කියලා බලන්න. කොච්චර වැදගත්ද? හාලෙලූයා. ඔයගොල්ලෝ මේක හිතෙන්නේ නැද්ද? හිතනවද නැද්ද? හිතෙනවා. ඔයගොල්ලෝ හිතන්න මේක. ආත්මික දැනගන්න කොච්චර වැදගත්ද ඔයගොල්ලන්ගේ ජීවිතේ දියුණු වෙන්න, සාර්ථක වෙන්න. ඕගොල්ලන්ට හැම දෙයක්ම මට කරන්න පුළුවන් කියන එක හිතෙන්නේ. මම ඒකටත් දක්ෂයි. මට පුළුවන් කියලා හිතෙන්නේ. ඕගොල්ලෝ ධර්මිෂ්ඨයි කියන මානසිකත්වයේ හිටියොත් විතරයි. ධර්මිෂ්ඨිකගේ මානසිකත්වය තියාගන්න. ධර්මිෂ්ඨිකගේ මානසිකත්වයේ තමා පෞකාරය. තමද පෞකාර මනුෂ්‍යගේ ස්වභාවය තමයි නොහැකියාව. මං ආයිත් කියන්නම්. පෞකාර මනුෂ්‍යයාගේ ස්වභාවය තමයි නොහැකියාව කියන එක. පාපයේ ස්වභාවයක් තමයි බෑ නෑ කරන්න බෑ හේතු දෙන එක. නිදහසට කරුණු දෙන එක. හාලෙලූයා. හාලෙලූයා. නිදහසට කරුණු දෙනවා. මට බෑ මට නෑ වෙලාව තිබ්බේ නෑ කෑවා නිින්ද ගියා. ඒ පෞකාර පාපීච්ච ස්වභාවයේ ලක්ෂණ නිදහසට කරුණු දෙනවා. හැබැයි නිදහසට කරුණු දෙන්නේ නෑ ධර්මිෂ්ඨකමේ මානසිකත්වයක් තියෙන මිනිසයා. එයා නිදහසට කරුණු දෙනවද? නැහැ. එයා නිදහසට කරුණු දෙන්නේ නැහැ. හොඳයි. තර්ෂ කියන්නේ වයි පදයයි. එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබ අපේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කර්ම කොටගෙන දෙවියන් වහන්සේ හා සමග සමාදානය ඇතිව සිටිමු. ඔව් දෙවියන් වහන්සේ හා සමග දානද මේ ධර්මිෂ්ඨකම කියන වචනේ ධර්මිෂ්ඨකම කියන වචනේ මෙතන ඉංග්‍රීසි භාෂාවෙන් වැටෙන දෙයක් තමයි justification. ඒ කියන්නේ නිදොස් කොට, ඒ කියන්නේ නිර්දෝෂී කරලා තියෙනවා. ඒකේ තේරුම නිදොස් කොට නිදහස් කරලා තියෙනවා ඔයගොල්ලන්ව. හාලෙලූයා. හාලෙලූයා. අද ඉඳලා ඔයගොල්ලෝ කාටවත් ගිහිල්ලා කියන්න එපා
මට මේ දේ කරන්න බෑ, මට අර කරන්න බෑ, මම මෙහෙමයි. ඔගොල්ලෝ ගැන ඒ බොරු වාර්තාවන් දෙන්න එපා. පාපිෂ්ඨ මනුෂ්‍යයාගේ ස්වභාවයේ වාර්තාවන් ඔගොල්ලෝ දෙන්න එපා. හේතුව දෙවියන් වහන්සේ ඔයගොල්ලෝ නිර්දෝෂී කළා තියෙනවා. ඔයගොල්ලෝ තුල අසීමිත හැකියාවන් ගොඩක් තියෙනවා. ආමෙන්. අපි ළඟට කියවමු 1 පේත්‍රස් 2:22. 1 පේත්‍රස් 2:22. උන්වහන්සේ කිසි පාපයක් නොකළසේක. උන්වහන්සේගේ මුඛෙහි වංචාවක්ද සම්බවුනේ නැත. උන්වහන්සේ නින්දා කරනු ලැබ කල නින්දා නොකළසේක. වාදවින්ද කල තර්ජන නොකර ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන තැනන් වහන්සේට කාරණය බාර දුන්සේක. ඔව් 24 වෙනකන් කියන්නේ. අප පාපවල නැසී ධර්මිෂ්ඨකම ජීවත් වන පිණිස උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිට වී අපගේ පාපය ඉසිලුසේක. 24 ආයි කියන්නේ තර්ෂි හයියෙන් කියන්නේ 24. අප පාපවලට නැසී අපට කියන්නේ. අප මොකද කියන්නේ? බයිබලේ බලලා කියන්නේ හැමෝම අප හයියෙන් අප පාපවලට නැසී. ඒ කියන්නේ පාපවලට මැරිලා. මම මේ ඔයගලන්ට පෙන්නනවා. ඔයගලන්ට කණ්ණාඩිය ඔයගලන්ට අල්ලනවා. මේ බයිබලයේ කියනවා කණ්ණාඩිය කියලා කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේගේ වචනය. ඔයගලන්ට කණ්ණාඩිය අල්ලලා ඔයගලන්ට පෙන්නනවා ඔයගොල්ලෝ කවුද කියන එක ගැන. හරිද? දෙවියන් වහන්සේ ඔයගලන්ට කියලා තියෙනවා ඔයගොල්ලෝ කවුද කියලා. මම මේ ඔයගලන්ගේ මනසට දාන්නේ ඒ විදිහට හිතන්න පුරුදු වෙන්න. දෙවියන් වහන්සේගේ මානසිකත්වයේ දන්නවද මේ කොරෝනා මේ ඇඳිරි නීතිය මේ වාතාවරණය වලදී මම දැක්ක දෙයක් තමයි අපේ ඇදහිල්ල අභ්‍යාස කරන්න දන්නවද මේ කාලෙදී දුර්වල මිනිස්සු වැටුණා. දෙවියන් වහන්සේගේ වචනය අල්ලගත්තේ නැති මිනිස්සු වැටෙනවා. ඔව්. ඔයගොල්ලෝ දන්නා සමහරක් දෙවියන් වහන්සේගේ සේවකයෝ පවා මම දැක්ක සමහරක් බලවත් දේව සේවකයෝ පවා ඒගොල්ලෝ හරි කලකිරීමෙන් මේ දේව ගැන දේශනා කරා. ඔයගොල්ලෝ දන්නවද අපිට දෙවියන් වහන්සේ මේ වෙන්න ඉඩ තිබ්බේ නැහැ. හalleluya. ඒකට හේතුව මොකද්ද? අපි දෙවියන් වහන්සේගේ වචනය අල්ලගෙන ඔයගොල්ලෝ දන්න කිසි දවසක් අපි ඇඳිරි නීතිය කියලා අපි YouTube එකට පණිවිඩ දාන්නේ අපි නතර කරේ නෑ. මනුෂ්‍ය ගැන හොයන්න බලන්න නැතුව හිටියේ නෑ. අපි දේවල් කළා. ඒකට හේතුව ඇයි? අපි දෙවියන් වහන්සේගේ වචනය, දෙවියන් වහන්සේගේ දේවල් අපි අල්ලගත්ත නිසා. ආමෙන්. හalleluya. ඔයගොල්ලෝ දන්නා දුර්වල අය මොකද ඇඳිරි නීතිය තිබුණාම හැමෝම ගෙදර ඉන්නේ. නේද? එක ගෙදර ඉන්නවා. ඔයගොල්ලෝ දන්නවද? ඒ එකට ගෙදර හිටපු කාලේ ගොඩක් ක්‍රිස්තියානියයි කරේ දේව වචනය මෙනෙහි කරන එක නෙමෙයි. මොනවද ඒගොල්ලෝ කරේ? සමහරට ඔයගොල්ලෝ කරන්නේ නැති. මොනවද කරේ? කාර්ද කියන්නේ බලන්න මොනවද කරේ? ගෙදරට වෙලා ඉඳගෙන. කියන්නේ මොනවද කරේ? ඒගොල්ලන්ගේ ගෙදර නම් හැමදාම ගෝඩ් channel එක දාලා දෙන්න ගෙදරට ගියෝ. මොනවද කරේ? චලනි මොනවද කරේ? කියන්න බැහැ මාස්ටර් කරපු දේවල්. මොනවද කරේ? ගොඩක් අය කරේ ටීවී එක බල අද මෙච්චරක් කවුලා අද මෙච්චරක් කවුලා ගිය අවුරුද්දේ චීනට වෙන්න නෑ ගිය අවුරුද්දේ වෙන්න මුස්ලිම් කෙනාට නානට වෙන්න මේ අවුරුද්දේ වෙන්න චීනට නේද? ඔව් බලන්න කෑවා බලන්න අද මෙච්චරක් ඉන්නවා. ඕගොල්ලෝ කී දෙනෙක් ඒ මදිවට නිවුස් අහලා බය වෙනවා. හොදට ඉන්න මිනිස්සුන්වත් බය කරනවා. ඕගොල්ලෝ දන්නවද මම මේ කිසි බයක් නැතුව
කිසි බයක් නැතුව මොකද අපි මිනිස්සු වෙනුවෙන් ගොඩක් දේවල් කරා. ඒක නිසා අපිට එළියට බහින්න සිද්ධ වුණා. හොදට ඉන්න මාව කොච්චරයි බය කරාද? එළියට බහින්න බෑ. පොලිසිය ගලයි. අපි නීතියට අකී කරලා වැඩ කරේ නෑ. පොලිසිය නීතියට එකඟව නැහැ. මම නම් වැඩ කරේ. නැත්නම් අපි අකී කරුණා කියලා කියන නමුත් අපි සමහර දේවල් අපි එළියට ගිහලා කරන්න වුණා. දැන් මේ කරන්න වෙද්දී අපිට පොලිසියෙන් අපි අවසර අරගෙන මේ දේවල් කරා. නිකන් හරි ලෙඩේටත් බයයි. නීතිය කියන්නේ අපි නීතියට යටත් වෙනවා. යටත් විය යුතු දේවල් වලට විදිහට අපි යටත් වෙනවා. එහෙම හිටියනම් අපිට කවදාවත් දේවල් කරන්න වෙන්නේ නැහැ. ඕගොල්ලෝ ගෙවල් වල ඉඳලා මොනවද කරේ? ටීවී එක බැලුවා, නිවුස් ටික ඇහුවා, අද මෙච්චරයි කිව්වා, කිතුණු ඇදහිල්ලේ වචනත් අහලා තියෙනවා. ඇදහිල්ලේ ප්‍රකාශනත් තියෙනවා. දන්නවා වැරදි දේවල් කටින් කියන්නත් හොඳ නැහැ කියලා. පේනව නේද? මෙච්චරක් කවුරුනවා. ඒක කියලා කාටද කියන්නේ? කාටද කියන්නේ? ගෙදරින් නෑ එකතු කරලා කියනවා. අහලා පහලා ඇත්ත ඔක්කොම ගෙදරනේ. කෑ ගහලා කියනවා. බලන්න මෙච්චරක් ඉන්නවා. ඒ වගේ කටින් කියනවා. ඒව කවද හරියයිද දන්නේ නැහැ. කවද රස්සාවට යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ නේ අක්කෝ. ඕනාගේ කවද යන්න අපිට හම්බ වෙයිද? මෙහෙම කිව්වොත් නම් අයියෝ අපිට මොනවා වෙයිද? මේ කිතුණු. අනේ මන්ද මෙහෙම කිව්වොත් අපිට පඩි දෙන එකකුත් නැහැ. කටින් කියනවා අපිට නැති වෙයි, අපිට බය වෙයි, අපි නැති වෙයි, අපි නට්ටම් වෙයි, අපි වැටේ. ඔයගොල්ලෝ දන්නවද මේ වචන ඔක්කොම ආවේ පාපිෂ්ඨ ස්වභාවයේ තියෙන ලක්ෂණේවා. නිර්දෝෂී කෙනා ඒව කියන්නේ. එයා වසංගතයට බය නැහැ. දෙවියන් වහන්සේ එයාව මිනිස්සු වෙනුවෙන් තියලා තියෙන නිසා එයා ඉහළින් ඉන්නවා. එයා රජයට සහයෝගය දෙන කෙනෙක්. හලෙලූයා. අපි කන්න නැතියට කන්න දුන්නා. අපි රජයට සහයෝගය දැක්වුවා. රජයට අපි ඒව කරද්දී රජය අපිට සහයෝගය දක්වනවා. ඒව කරන්නේ නැති මිනිසුන්ට තමයි පොලිසිය කියන්නේ. දෙපළ දෙවල්ල. බහින්න බලෙට. ගසු කිරේ දානවා. හලෙලූයා. ඕගොල්ලෝ නිර්දෝෂීකමේ මානසිකත්වයෙන් ජීවත් වෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩක් කිතුණුව වැටුනේ ඇයි? මේ ඇදිරි නීති කාලේ ඔක්කොමලා ගෙදර හිටියේ. ඒ ගෙවල් වල වචනේ මානසිකත්වයේ තිබුණ නැත්තම් ඒගොල්ලෝ කතා කරන්නේ කෙලින්ම කියනවා නම් කුණුහරුප. දේව වචනෙට එකඟ නැති දේවල් කුණුහරුප තමයි. ඒ මානසිකත්වයේ නිසා ඒගොල්ලන්ගේ මනස හැදිලා තියෙනවා දෙවියන් වහන්සේගේ වචනේ තොර දේවල් වලට. අද මේ දේවල් වලින් මිනිස්සුන්ට එළියට එන්න බැරි වෙලා තියෙනවා. මොකද ඒ අය හුරු වෙලා හුරු වුණා, මාස ගාණක් හුරු වුණා. ඒක තමයි මම ඕගොල්ලන්ට YouTube එකට Facebook එකට දේශනා දැම්මේ. සමහර යූත්ට බලන්න අපේ මේ WhatsApp group වල අපි පණිවිඩ යවුවා. ඇයි පණිවිඩ යවුවේ? අපේ මේ සමහරකට මම පණිවිඩ දාන්න කියලා මේ දරුෂිලත් දැම්මා. පණිවිඩ දාන්න කිව්වා. මම විතරක් නෙවෙයි ඕගොල්ලෝ දාන්න පණිවිඩ. ඇයි ඒව කරේ? මොකටද ඒව කරේ? මොකක් නිසාද? ඉන්න අයගේ ඇදහිල්ල රඳව ගන්න ඕන නිසා. නැත්තම් මොකද කරන්නේ? යක්ෂයා ඒ අයගේ මනස විකෘති කරලා ඒ අය ටීවී වලට යොමු වෙලා ෆිල්ම්, චිත්‍රපටි, නාට්‍ය, දෙවියන් වහන්සේගේ වචනයෙන් තොර දේවල් වලට ඒ අයගේ හදවත් මනසවල් යොමු වෙනවා. පස්සේ ඒගොල්ලන්ට අමතක වෙනවා අපි කිතුමෝ කියලාත්. ඔගොල්ලෝ දැනගන්න නිර්දෝෂීභාවය හරි වැදගත් දෙයක්. හalleluya. මෙතන කියනවා අප පාප වලට නැසී. ඒ කියන්නේ අපි පාපයට දැන් මොනවද වෙලා තියෙන්නේ? මොනවද වෙලා තියෙන්නේ? හයිය කියන්නේ මොනවද වෙලා තියෙන්නේ? මෙතන බයිබලයේ බලලා කියන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා. හැම බයිබලයේ දිහා බලන්න, මරිමුණ දිහා බලන්න, දේව වචනේ දිහා බලන්න. කියන්න බලන්න. මේ බයිබල් පදේ 24 කියන්නේ. හයියෙන් කියන්න හැමෝම. කොපඩක් ඉන්න. කොහොම බෑ ඔයගොල්ලන්ට බයිබලයේ දිහා බලන් ඉන්න කියලා නෙමෙයි කිව්වේ. බයිබලයේ බලලා කියවන්න කියලා. 1 2 3 කියවන්න. අප පාපවලට මොනවා වෙලාද? නැසී. ඒ කියන්නේ පාපයට මැරිලා. දැන් පාපයට ඕගොල්ලෝ මැරිලා ඉන්නේ. මම ඔයගොල්ලන්ට කියන්නේ මැරිච්ච දෙයට පණ දෙන්න හදන්න එපා. දැන් ඒක අපේ චර්ච් එකේ හැමදාම අපි කියන්නේ උඹලා පව්කාරයෝ පසුතැවිලි වෙලා.
ඕගොල්ලෝ දන්නද ඇයි අපි පාපය කියන එක highlight කරන්නේ නැත්තේ? ඕගොල්ලෝ දන්නද පාපය කියන එක highlight කරන්නේ නැත්te හේතුව තමයි ඒක highlight කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒක ඉවර වෙච්ච දෙයක් නෙමෙයි. මෙතන බදේ වචනයට අනුව බලන්න. අප පාපවලට නැසී මොකද ජීවත් වෙන පිණිසද? මොකද ජීවත් වෙන පිණිසද? ධර්මිෂ්ඨකමට. ධර්මිෂ්ඨකම ගැන තමයි අපි අද සභාවේ කතා කරන්න ඕනේ. හාලෙලූයා. ධර්මිෂ්ඨකම ගැන කතා කරද්දී ඕගොල්ලන්ට පේන්නේ රාජකීය පූජකයෝ වගේ. ඕගොල්ලන්ට පේනවා මම දක්ෂ කෙනෙක්. මට දෙවියන් වහන්සේගේ අනුග්‍රහය තියෙන කෙනෙක්. මට දෙවියන් වහන්සේගේ හැකියාවක් තියෙන කෙනෙක්. මට බලය තියෙන කෙනෙක්. මාව නවත්තන්න කිසි දෙයකට බෑ. ඇයි ඒ ධර්මිෂ්ඨකම ගැන විතරයි මෙනෙහි කරන්නේ? ඔයගොල්ලෝ දන්නවද මිනිස්සුන්ට දෙවියන් වහන්සේ ගැන පෙන්වන්න පාපය ගැන අපි කියන්න අවශ්‍ය නැහැ. ඇයි අපි සමහරක් අය දෙවියන් වහන්සේ ගැන පෙන්වන්නේ යකා ගැන කියනවා. දෙවියන් වහන්සේ ගැන කියන්නේ යකා ගැන කියන්න ඕනේද? ඕනේද? යකා ගහයි පල්ලියෙන් සමහරක් මිනිස්සු ඉරිදට පල්ලියන්නේ යකා ගහයි කියලා බයට. ඉරිද පල්ලි ගිය නැත්තම් සවුන්ඩ් ඉඳලා මගේ රැකියාවේ මට ප්‍රශ්නේ මගේ බිස්නස් එක වැටේ. රැට ඉන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ සූදානම් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා හරි ඉඳන් පොඩ්ඩක් පල්ලියට ගිහිල්ලා හාලෙලූයා 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 බයිබලයේ කියවද්දි පාසල් දේශනා කරද්දි ටිකක් වෙලා හිටියා. එහෙම කරා හරි ඔන්න මං ආවා. ජේසුනේ ඔන්න මං ගියා. දසෙන් කොටස් දැම්මා. ඔන්න ස්වාමීනි මම ගියා. ඔගොල්ලෝ දැනගන්නද එහෙම දෙයක් නෙවෙයි තුනුකම කියන්නේ. ඕගොල්ලන්ව ධර්මිෂ්ඨ කරලා ඉවරයි දැන්. හාලෙලූයා. ඕගොල්ලන්ගේ ජීවිතේ යහපත්කම වීම ඒක ඔයගොල්ලන්ගේ ස්වභාවය. ධර්මිෂ්ඨකගේ මානසිකත්වය තියාගන්න. පාපිෂ්ඨ මානසිකත්වය අයින් කරන්න. ඔයගොල්ලන්ගේ ජීවිතවල වාතාවරණ මෙච්චර කාල පොඩි කාලේ ඉඳලා ඔයගොල්ලෝ දුක් විඳපු තැන් ඒ දේවල් ඔයගොල්ලන්ගේ ධර්මිෂ්ඨකමේ මානසිකත්වය තුළ ඔයගොල්ලන්ට පුළුවන් ඒ දේවල් ගැන ධර්මිෂ්ඨකගේ වගේ හිතලා ඔයගොල්ලන්ට පුළුවන් ඒ දේවල් වලින් එළියට එන්න. හාලෙලූයා. ඉතින් ඒ මිනිස්සු යාඥා කරනවා ස්වාමීනි මට සල්ලි දෙන්න කියනවා. ඒ මිනිස්සු යාඥා කරනවා. දෙවියන් වහන්සේගෙන් උත්තර නැහැ. ඇයි ඒ? ඒගොල්ලෝ ජීවිතේ දෙවියන් වහන්සේට ඕන විදිහට ඒගොල්ලෝ හදාගන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ විදිහට හිතන්න පුරුදු වෙන්න. අපි ආයෙ 24 කියවමු. මම මේක කියලා නෑ මම 11 වෙනිදී මම අවසන් කරනවා. කියන්නේ 24 ආයෙ කියන්නේ අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත් වන පිණිස උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපේ පාපයන් ඉසිලුසේක. ගස පිටදී අපගේ පාපය ඉසිලුසේක. දන්නවද ජේසුස් වහන්සේගේ කරුණාව කියලා කියන්නේ කොච්චරද කියලා? ඔබට මම පෙන්නනවා ජේසුස් වහන්සේ කරුණාව කියන්නේ කොච්චරද කියලා. දන්නවද? මීට අවුරුදු 2020කට ප්‍රථමයේ මෙතන ඉන්නවද ජේසුස් වහන්සේගේ කාලේ මේ ලෝකෙ හිටපු කවුරු හරි? ඉන්නවද? පාස්ටර්ම ජේසුස් එක්ක එකට කෑවා. ජේසුස් මගේ අතින් අල්ලගෙන ගියා. කොහොම ජේසුස්ගේ කාලේ ඉඳලා ඉන්නේ. එහෙම කවුරු ඉන්නවද? නෑ. ඔබ දන්නවද? දෙවියන් වහන්සේ අපිට කොච්චර ප්‍රේම කරාද කියනවා නම් අපි මේ පොළවට එන්න ඉස්සෙල්ලා යේසුස් වහන්සේ ඕගොල්ලෝ වෙනුවෙන් අපි වෙනුවෙන් අපේ පාපේ කුලිය ගෙවලා ඉවරයි කියලා. පාපේ කියන එකේ කුලිය මම ඔයගලට ආයෙ කියන්නම් මේ පාපේ කියන්නේ ආගමික වචනයක් නෙවෙයි. පාපේ ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය තමයි නොහැකියාව, අදක්ෂකම මේ දේවල්. දන්නවද? ජේසු පාපය කියන එක ගත්තා අපි හැමෝම මේ ලෝකෙට ඉපදෙන්න කලින්. මම ඔයාලට කියන්නේ තේරුම් ගන්න. මෙයා ඉපදෙන්න තිබ්බ මේ ලෝකෙට දුර්වලෙක් වෙලා, ලෙඩෙක් වෙලා, දුකියෙක් වෙලා, අදක්ෂතාවෙන් පිරිච්ච ළමෙක් හැටියට මෙයා ඉපදින්න තිබුණා. හැබැයි මෙයා මේ ලෝකෙට ඉපදෙන්න
ජේසු කුරුසියේ මැරෙද්දී හසිරිව දැක්කා. දැක්කද නැද්ද? දැක්කා. ඒකයි බයිබලයේ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල අපි මැරුණා කියලා. දෙවියන් වහන්සේ අපිව මේ ලෝකෙ මැව්වේ. අපිව සෑදුවේ අපි ඉපදිච්ච අවුරුද්දේ නෙවෙයි. ඔය ඉපදින මොන අවුරුද්දද? 2001. මෙයාව දෙවියන් වහන්සේ පොළවට එව්වේ 2001. හැබැයි මෙයා කියන කෙනා හිටියේ 2001 නෙවෙයි. හalleluya. හසිනි කියන කෙනා හිටියේ මොන අවුරුද්දද? 2002 නෙවෙයි. එයා පොළවට ආවේ 2002. හැබැයි ඇත්ත මෙයා හිටියේ ලෝකේ මවන්නන් ඉස්සෙල්ලා. ආදම්ගේ පාපයේ ස්වභාවය නිසා මෙයා දුර්වලයෙක් හැටියට 2002 ඉපදෙන්න තිබ්බා. හැබැයි ජේසු ඇවිල්ලා කුරුසියේදී උන්වහන්සේ මැරෙද්දී උන්වහන්සේ අපි හැමෝම දැක්කා. උන්වහන්සේ අපි හැමෝගේ පාපය ගත්තා. අරගෙන දෙවියන් වහන්සේ නියම කළා තුන මෙයා 2002 මේ ලෝකෙට ඉපදෙන්න. මෙයා ඉපදුනේ පාපිෂ්ඨ මිනිහෙක් හැටියට නිර්දෝෂ කෙනෙක් හැටියට. මොන කෙනෙක් හැටියටද? නිර්දෝෂී කෙනෙක් හැටියට. ගොඩාක් හිතුණු හිතනවා ඒගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මේ පාපයක් තියෙනවා. යකා අපිට ගහලා වැඩි ඕනේ. චුට්ටක් ඔගොල්ලෝ දන්නවද ක්‍රිස්තියානිගේ කටවල වල තියෙන මේ යකා ඒගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් යකා මට පෙන්නන්න බැහැම කියද්දි අම්මෝ ඉතින් යකෙක් නිසා නෙමෙයි මම යකෝ ඔහොම වෙන්නේ දැනගන්න නැතිකම නිසා මෙච්චර ජේසු කුරුසියේ මැරිලා ලේ හලලා මේ මිනිස්සුනේ මෙච්චර ප්‍රේම කළා සුද්ධාත්ම වහන්සේවත් දීලා දේව වචනයක් දීලා උන් තාම යකා ගැන කියුවේ ඉන්නවා. යකෙක් නිසා නෙවෙයි ඉන්නේ දැනගන්න නැහැ. තමා කවුද කියලා දන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ගහක ගෙඩියක් කාවේ නැතුව අපරියක්ෂ පරිස්සාව. ඔව් පොඩ්ඩක් එළියට බහින්දි කකුල පැන්නොත් අද නම් හරිම පරීක්ෂාවේ දවසක් වගේ. ඔබ ඒ දන්නවද මම කියන්නේ මේ භාෂාව තියෙන කිතුණු වලක විතරයි. කවදාවත් අන්‍ය ජාතික කෙනෙක් එහෙම කියනවද? කියන්නේ. ඒගොල්ලෝ කවදාවත් එහෙම වුණා කියලාද? පරීක්ෂාව. ඇයි ඒ කිතුණුවට පල්ලිය ඇතුලේ ඇහිලා තියෙන්නේම දෙවියන් වහන්සේ ගැන වඩා කාගෙනද? කාගෙනද? යකාගෙන. සිස්ටර් මුණ කළු වෙලා යකා ළඟයි වගේ ටික. ඉතින් බය ඇතුල් කරනවා. ඒ බය ස්වභාව දන්නද මට මෙයාට දෙවියන් වහන්සේ ගැන කියන්න ඕන නම් මම මොකටද යකා ගැන කියන්නේ? දෙවියන් වහන්සේ ගැන කියන්න නම් දෙවියන් වහන්සේ ගැන කියන්න ඕනේ. දෙවියන් වහන්සේ ගැන අපි කියද්දී නිකම්ම බයිබලයේ කියන්නේ මොකද? දෙවියන් වහන්සේට ලං වෙලා එවිට යක්ෂයා නුඹලා වෙතින් මොනවා වෙනවද කියලාද කියන්නේ? මොනවා වෙනවද කියලාද කියන්නේ? පලාත් දුවනවා ඇත. හalleluya. අපි දෙවියන් වහන්සේට ලං වුණාම හිතන්න මේ සිස්ටර් දෙවියන් වහන්සේට ලං වෙනවා. දවසින් දවස බයිබලයේ කියවනවා යක්ෂයා කරනවා අන්භාෂාවෙන් කතා කරනවා දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා. එයා දෙවියන් වහන්සේට ලං වෙනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ යක්ෂයා තුල සිස්ටම් එකක් හදලා තියෙනවා. ඔයා දෙවියන් වහන්සේට ලං වෙද්දී යකාට මොනව කරන්නද? පලා දුවන්න. පලා හරිනවා නෙමෙයි පලා දුවනවා. හිතන්න පොඩ්ඩක් පොලිසිය කෙනෙක් කියද්දී ඔය හොරකම් කරපු අය කොහොමද හැසිරෙන්නේ? පොලිස් චීප් එකෙද්දී ඒගොල්ලෝ මොකද කරන්නේ? ජීප් එක දැක්ක ගමම්ම මෙහෙම බැලුවා මොකද කරන්නේ? ඔරේරන් තාප්පද වැටවලද මුකුත් නෑ මෙහෙන් එහෙට පැන්නා මෙහෙට පැන්නා කෙලිම දිව්වා. ඒ ඇයි ඒගොල්ලෝ තුල සිස්ටම් එකක් හැදිලා තියෙනවා. පොලිසිය දැක්ක ගමන් මොනවා වෙන්නද? පොලිසිය කෑ ගහනද මම පොලිස් ඕමිට මම පොලිස් එහෙම වෙනවද? පොලිසියෙන් එහෙම වෙන්නේ නැහැ. ඉතින් යකා දැක්කම ඕගලන්ට කියන්න ඕනේද? මම දේවදරුවෙක්. මම
මම දේවදරුවෙක්. මම දිව්‍යන් වහන්සේගේ මිනිස්සෙක්. යකාට එහෙම කියන්න ඕනේද? නැහැ. යකා තුල නිකම්ම මොකද ඕගොල්ලෝ තුල තියෙන බලය ආලේපය යක්ෂයන් පලා දුවන්න ක්‍රමයක් හදලා තියෙනවා. ඒක නිසා ඕගොල්ලෝ දිව්‍යන් වහන්සේ ගැන දැනගන්න. ඕගොල්ලෝගේ ගෙවල් වල වාතාවරණය වෙනස් කරන්න පුළුවන්. හalleluya. හalleluya. නැත්තම් එහෙම ගෙදරක අත්තක් ගහක අත්තක් වැටුණත් යකා. වෙනවනේ යකා. යකා. ඔබට තමයි මේ වගේ දුක් විඳින මිනිස්සු ඉන්නවා. ඔව් දුක් විඳින ඉන්නවා. නිකන් හරි පිටර කට්ටක් තිබ්බොත් ගෙදර ඉවරයි. ගේට්ටු වල මුදේට පිටරයක් කැඩලා තිබ්බොත් ඉවරයි. මොනවා හරි කරලා මොනවා හරි අපිට කරලා මොකක් හරි අපිට කවුරු හරි මොකක් හරි කරලා නෑ. ඕගොල්ලෝ ඒ වෙලාවට හිතන්නේ කොහොමද? කොහොමද හිතන්න ඕනේ? මම ධර්මිෂ්ඨයෙක්. හalleluya. කවුරුනි ඔයගලන්ට මොනවා හරි එහෙම දෙයක් කිව්වොත් ඔයාගේ අපල පේනවනේ. මල්ෂානි අපල නිසා තමයි වැටුනේ. ඔය අපලේ අවන්න ඕනේ අපිට. නෑ අපි හිතුවොත් මම ධර්මිෂ්ඨයෙක්. මට කිසි අපලයක් නෑ. මේ වැටුනේ මගේ තියෙන දැඟලිල්ලට. මගේ තකරම මගේ දැඟලිල්ලට මම වැටුණා. එයා හිතුව අපල. පේනව නේද? යකා ඉන්නවා ඊපස්සේ. නෑ. ඔගොල්ලෝ කවදාවත් මොකද දන්නවද? මිනිස්සු හරියට මානසිකව දුක් විඳිනවා. ඒගොල්ලන්ගේ නොහැකියාවන් ඒගොල්ලන්ගේ අදක්ෂතාවයන් පැත්තකට දාලා ඒව පටවල යකාගේ පිටට ඒගොල්ලෝ දෙවියන් වහන්සේට යාඥා කර ඒගොල්ලෝ ඒගොල්ලන්ව රවට්ට ගන්නවා. අතන අවුරුදු ගාණක් ගිහිල්ලා වෙච්ච දෙයක්වත් නැහැ. කිතුණුකම ඔහේ තිබිලා මුකුත් වෙලා නැහැ. යකාටයි මිනිසුන්ටයි වරද පටව ජීවත් වෙලා. ඔබ මතක තියාගන්න ඔබ නිර්දෝෂී කෙනෙක්. හalleluya. හalleluya. මේකේ ඉතුරු ටික මම ලබන සතිය උගන්වන්නම්. අපි හැමෝම අපි ආශා කරලා අපි මේ කාලේ අපි අවසන් කරමු. මේ පණිවිඩයේ ඉතුරු ටික මම ලබන සතියේ තව ටිකක් තියෙනවා. ලබන සතියේ මම ඒක උගන්වන්නම්. මම ඔයගලන්ට ගිය සතියේ කිව්වා ඔසවා ගැනීම ගැන මේ කාරණා ගැන මේ සතියේදී උගන්වනවා කියලා. නමුත් මම උගන්වන්න ගත්තේ නැත්තේ සභාවේ සමහරක් අය කියන්නේ දුර ඉඳලා එන අයට තාම එන්න අපහසුතාවයක් තියෙනවා. ඒගොල්ලන්ට වාහන නැති ප්‍රශ්න තියෙනවා. හරිද? ඉතින් දුර ඉඳලා එන අයට ඒ ප්‍රශ්න තියෙනවා. ඒකින්ද මම මේවා දැන්ම උගන්වන්නේ මේ තත්ත්වයේ සාමාන්‍ය අතට කියන්නේ දැන්ටම සාමාන්‍ය අතට හැරලා තියෙනවා. නමුත් සමහරක් අයට මොකද මේ ගම් ඇතුලේ ඉඳලා එන අය ඉන්නවා. ඒතකොට දුර ඉඳලා එන අය ඉන්නවා. ඒගොල්ලන්ට එන්න අමාරුයි කම් තියෙන කියලා මට කිව්වා. ඉතින් ඒ හින්දා ලබන මේ කාලේ පොඩ්ඩක් ගිහින් අපි මේ දේවල් ගැන කතා කරන්නේ. හොඳ හැමෝම නැගිටිමු. අපි නැගිටලා අපි ආක්ෂා කරලා අපි මේ කාලය අවසන් කරමු. හalleluya. හalleluya. අතිශය බලවත් වූ පියාණන් ඔබ ස්තුති කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. පියාණන් ඔබේ කරුණාව ඔබ වහන්සේගේ අනුග්‍රහයෙන් ස්තුති කරනවා. මේ වචනය ඇසුව හැම කෙනෙක්ම පියාණන් අන්තර්ජාලය ඔස්සේ මේ බලවත් මේ නරඹපු අයද මේ අහන හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ කරුණාව අනුග්‍රහය වුණත් දකීවා. හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ වචනේ අගයන් තුල ගොඩ නැගෙවා. පියාණන් අපි ස්තුති කරනවා. අපි වහන්සේට ගෞරව කරනවා. මේ දුන්නා වූ කාලය ගැන මේ දේශය නිසා මේ ප්‍රදේශයේ මේ මිනුවන්ගොඩ නගරය නිසා ස්තුති කරනවා. මේ අසල්වාසී අය නිසා අපි ඔබට ප්‍රශංසා කරනවා. මේ නගරය තුලින් ඔබ වහන්සේගේ මහිමය මේ පෘථිවියට ප්‍රකාශ වේවා. පියාණන් මේ සියල්ල ඔබගේ මහිමය උදෙසා ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ආමෙන්. ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමය ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව ශුද්ධාත්ම වහන්සේ සමග එක්ව ගමන් කිරීම නිරන්තරයෙන් අප සමග පවතී. යන්න මේ සතියේ ජයග්‍රහණය විජයග්‍රහණය කරා ගමන් කරන්න කියලා මම ඔබට සුබ පතනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳයි හැමෝටම ජේසුස් පිටයි.